අයිබෝනාදනීය දේ පුතේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කටපාඩමකින් තොරව quantity surveying වල කියන්නේ මිනුම් ගන්නකොට TO list එක ඒ කියන්නේ වැඩ අයිතමයන් ටික පැහැදිලිව කොහොමද අපි ගන්න කියන දේ ගැන පොඩි මේ සාකච්ඡාවක් කරා මේක මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මේක අපි අලුත් විදිහකට මම හිතුවා මේක මේ විදිහට කරොත් හොඳයි කියලා. හැමදාම සුපුරුදු ලෙස ගැන්වීම රටාවකින් මිදිලා අපි පොඩ්ඩක් මම හිතුවා මේක වෙනස් ආකාරයකට කරොත් කට්ටියට මතකෙදී හිතී කියලා. මම මේකෙදී ඔයාලට අයිටම් ගොඩාක් මම විස්තර කරන්න යන්නේ නැහැ. උපරිම අයිටම් මම මේ සබ් ස්ට්‍රක්චර් එක තුල තියෙන අයිටම් ටික මම ඔයාලට විස්තර කිරීමක් කරන්නම්. හරිද? බලන්න මේක තේරෙනවද ඔයාලට කියලා. හරිද? ඔයාලගේ අදහස් සහ යෝජනා මම අගය කොට සලකනවා. අනිවාර්යෙන් වීඩියෝ එක බලලා මට කමෙන්ට් එකක් යටින් දාන්න කොහොමද මේ ඉගෙනීමට හොඳයිද? ඊට පස්සේ අපි බලමු ඊළඟ අයිටම් ටික කොහොමද ඒ විදිහට අපි ගෙනියන්නේ කියලා. හරිද? රයිට්. එහෙනම් ආදරණීය දුවේ පුතේ අපි පටන් ගමු. අපි කොහොමද වැඩ ලයිස්තුවක් පිළියෙල කරගන්නේ කියලා. අනිත් එක තමයි මේ වැඩ ලයිස්තුව කටපාඩම් කිරීම අවශ්‍ය නැහැ. ඔයාලා මොකද කරන්නේ බොහෝ කට්ටිය උගන්නන කෙනා හෝ වේවා, ඒ කියන්නේ ගුරුවරයා හෝ වේවා, සිසුවා හෝ වේවා මෙයා මොකද කරන්නේ මේ TO list එක කටපාඩම් කරනවා. මේ TO list එක කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ කියලා කියන්නේ ඔයාලට මේක හොඳට මතක තියාගන්න පුළුවන්. මොකද ඔයාලා ඉස්සරහට යන්නේ සයිට් වලට, කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක තුලට. මේ ෆීල්ඩ් එක තුල තියෙන දේවල් ප්‍රැක්ටිකලි අරගෙන මේක ඔලුවට දාගන්න එක තමයි වටින්නේ. එහෙනම් මම ඔයාලට කියන්නම්. ඔයාලා ෆීල්ඩ් එකට ගිහින් හිටියත් එකයි නැතත් එකයි, ඔයාලා ට්‍රේනින් හිටියත් එකයි නැතත් එකයි. බලන්න මම මේ කියන දේ ඔයාලට පැහැදිලි වෙනවද කියලා. කොහොමද අපි TO list එකක් සබ් ස්ට්‍රක්චර් එක තුලට අපි හදාගන්නේ කියන දේ. කියන්නේ වැඩ ලයිස්තුව කොහොමද නිර්මාණය කරගන්නේ කටපාඩමකින් තොරව. රයිට්. බලන්න මම මේ කියන්නේ රටාව පොඩ්ඩක් වෙනස් කරලා බැලුවා. මම හිතනවා මේක සාර්ථක වෙයි කියලා. අසාර්ථක වෙයිද කියන්නත් දන්නේ නැහැ. බලමු අපි කොහොමද මේක නිර්මාණය කරන්නේ කියලා. රයිට්. අහගෙන ඉන්න හොඳට ආවට එන ශබ්ද බද්ද ගැන අවධානය යොමු කරන්න එපා. එදා වගේ මම කියන හැමදාම කියන එක අවධානය යොමු කරන්න මං කරේ සහ මෙන්න මේ කියන වයිට් බෝඩ් එකේ කෙනේ ඔයාලගේ අවධානය යොමු කරන්න මම අඳින්නේ මොකද්ද? ඒ හැම දෙයක්ම හොඳට බලා ගන්න මම මොකද්ද මේ කියන්නේ කියලා. රයිට්. එහෙනම් ආදරණීය දේ පුතේ අපි බලමු කටපාඩමකින් තොරව සබ් ස්ට්‍රක්චර් එක තුල වැඩ ලයිස්තුව කොහොමද අපි ගොඩනගන්නේ කියලා. රයිට්. එහෙනම් බලන්න. ඔයාලා මෙහෙම නිකන් හිටියට මෙහෙම ඉන්නවා. මේ හිටියට ඔයාලට ගෙයක් හදන්න ඕනේ කියලා හිතනවා. මෙන්න මේ ගේ හදන්න ඔයාලට මොනවද අවශ්‍ය වෙන්නේ? ඔයාලට මුදල් අවශ්‍ය වෙනවා. ඇයි මුදල් අවශ්‍ය වෙන්නේ? අපිට ඉඩමක් ගන්න ඕනේ. හරිද? හරි. මම ඉඩමකුත් ගත්තා කියන්නකො සල්ලි වලට. හරි. සල්ලි වලට ඉඩමක් ගත්තා. ඉඩම තිබුණ පළියට අපිට මේක තුල නිවසක් තනන්න පුළුවන්ද? එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් තනන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මීට අදාළ ප්ලෑන් කවුරු හරි ලව්ව අඳව ගන්න ඕනේ. නේද? රයිට්. අපි බලමු ඔය ටික කොහොමද ගේන්නේ කියලා. රයිට්. බලා ගන්න. මේ ඉන්නේ ඔයා. මේ ඉන්නේ ඔයා. ලස්සනට ඉනවනේ පොඩි ඕනෑ මේ දැස් දෙකක් දාලා මෙහෙම තියන්න. හරි? රයිට්. මේ ඉන්නේ ඔයා. හරිද? එතකොට මේ ඉන්නේ ඔයා කල්පනා කරනවා මෙන්න මේ විදියට දෙයක්. මට ගෙයක් ඕනේ. හවුස් එකක් හදන්න ඕනේ. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා මට ලෑන්ඩ් එකක් ඕනේ. හරිද? මෙයා ඊට පස්සේ කල්පනා කරනවා මොකද්ද? මේ හැම දෙයකම ඊට පස්සේ මුදල් ඕනේ. මෙන්න මේ තුන අවශ්‍ය වෙනවානේ ඔයාට ඔයාගේ ජීවිතේ මේ කියන හීනේ හැබෑ කරගන්න. ගයක් හදන්න නම්. හරිද? රයිට්. එහෙනම් මොකද්ද දැන් කල්පනා කරන්නේ මොකද්ද මේ මිනිස්සයා මේ කියන්නේ? මොනවද මේ අපිට මේ TO list එකක් කියලා උගන්වන්නේ? රයිට්. ඉවසනාගෙන ඉන්න. කොහොමද මං කියන්නම් කොහොමද මතක තියාගන්නේ කියලා. රයිට්.
මේ ඉන්න ඔයා මොකද කරන්නේ? මෙන්න මේ කියන මුදල් පාවිච්චි කරලා මෙන්න මේ කියන අදාළ ඉඩම ගන්නවා. right. මෙන්න ඔයාලා ගත්ත ඉඩම. මේ තියෙන ඉඩම. මේ තියෙන ලෑන්ඩ් එක ඔයාගේ. හරිද? right. මේ කියන මුදල් වියදම් කරලා තමයි මේ කියන ලෑන්ඩ් එක ගත්තේ. හරිද? මනේ වියදම් කරලා සල්ලි වියදම් කරලා මේ කියන ලෑන්ඩ් එක මම මිලට ගත්තා. ඊට පස්සේ මෙන්න මේ කියන හවුස් එක හදන්න ප්ලෑන් එකක් අදින්න බෑ. මෙයා යනවා මේම ඇවිදගෙන ගිහිල්ලා ආකිටෙක්චර් කෙනෙක් ළඟට හරි ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් අර අපි හිතමු ගර්ල් කෙනෙක් ඉන්නේ කියලා. ඔවම ගර්ල් කෙනෙක් ඉන්නවා. ගර්ල් කෙනෙක් ඉන්නවා. මෙයා තමයි ආකිටෙක්චර්. එතකොට මෙයාගේ අදහස් ටික මෙයා කවුද? ආකි. ආකිටෙක්චර්. එහෙම නැත්නම් ඩ්‍රාෆ්ට් පර්සන්. හරිද? එතකොට මෙයාට මෙයාගේ අයිඩියාස් ටික දෙනවා. මෙයාගේ ඔළුවට මෙයාගේ අයිඩියාස් ටික දෙනවා. ප්ලෑන් එක. ඒ අනුව මෙයා මොකද කරන්නේ? මෙයාගේ සැලැස්ම අඳිනවා මේ විදියට. ඔය විදියට ප්ලෑන් එක අඳිනවා. ප්ලෑන් එක නිර්මාණය වෙනවා. right. මෙයා ඇඳපු ප්ලෑන් එක දැන් ඇඳලානේ. ඊට පස්සේ ඔයාලා ඉගෙන ගන්න ඕනේ මේකේ ප්‍රොසීඩියර් එක මොකද්ද කියලා. ප්ලෑන් එකක් අප්‍රූව් කරගන්නේ කොහොමද? ඒකට අදාළ රෙගුලාසි මොනවද? ඒ හැම දෙයක්ම ඔයාලා ඉගෙන ගන්න. right. එතකොට මෙන්න මෙයා ඇඳපු ප්ලෑන් එක මෙන්න මේ කියන ඔයා ඔයා මොකද කරන්නේ? මේ ලෑන්ඩ් එක තුලනේ මේ නිර්මාණය කරන්න යන්නේ. හරි. එතකොට මෙන්න මේ ලෑන්ඩ් එක තුල ඔයා එනකොට තනකොළ තියෙනවා, ඉලුක් තියෙනවා, බ්‍රස් තියෙනවා. නේද? නයි එහෙම ඉන්නවා මේ විදිහට පෙනේ පුප්පගෙන. නේද? එතකොට එක සත්තු ඉන්න පුළුවන්. හරිද? ඔය විදිහට කැලේ වැවිලා තුඹස් තියෙන්න පුළුවන්. ඔය විදිහට. ඔය තියෙනවා. මේක තමයි ඔයාගේ ලෑන්ඩ් එක. හරිද? එතකොට ඔයා කරන්නේ මොකද්ද? මෙන්න මේ කියන ප්ලෑන් එකක් අරගෙන හිමීට ඔයාගේ මෙන්න මේ කියන ලෑන්ඩ් එකට එනවා. ඔන්න ඔයා ලෑන්ඩ් එකට එනවා. මේ ඉන්නේ ඔයා. ඔන්න ලෑන්ඩ් එකට ආවා. හරිද? ඔයා ලෑන්ඩ් එකට ආවා. මේ එන්නේ ඔයාගේ ප්ලෑන් එකත් අරගෙන. මෙයා ඇඳපු ප්ලෑන් එක අරගෙන තමයි එන්නේ. දැන් මේක ඔයාට ඉදි කරන්න පුළුවන්ද මේකේ? බෑ. එහෙනම් ඔයා මේකට ඇතුළට ගියොත් මේ නාය ආවිලා ඔයාට ගහනවා. ඒතර ඔයා මරණයටපත් වෙනවා. ඔයාට හදන්න වෙන්නේ නැහැ. right. ඊට පස්සේ මෙයා මොකද කරන්න ඕනේ? මෙන්න මේක මේ තියෙන වල්ගස් ටික ඒ දේවල් ටික අයින් කරගන්න ඕනේ නේද? මෙයා මොකද කරන්නේ? මෙයා කල්පනා කරලා මිනිස්සු ධම්මලා මේ විදිහට මිනිස්සු ධම්මලා මේක පිරිසුදු කරන්න පටන් ගන්නවා. හරිද? right. එහෙනම් ඔයාලගේ පළවෙනි අයිටම් එක බවට පත් වෙන්න ඕනේ මොකද්ද? ඔයාලා කටපාඩම් කරන site clearing. හරිද? ඒ කියලා කියන්නේ site preparation. මේක හදා ගන්න. site clearing අපි කරන්න ඕනේ. එහෙනම් අංක 1 බවට පත් වෙනවා site clearing. ඒ කියලා කියන්නේ ගෙපල පිරිසුදු කරගන්නවා මෙයා. ඇයි මෙයාට මේ ප්ලෑන් එකත් අරගෙන මෙන්න මේක තුලට යන්න. හරිද? right. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙයා මේ කට්ටිය දාලා සුද්ධ කරාට පස්සේ ඔන්න වල්ගස් ටික ඔය ඉලුක්කේම තියෙන ඒවා යනවා. ඒක නයි කොළඹුවේම යනවා. හරිද? right. එහෙනම් මෙයා ඔයා මොකද කරන්නේ දැන්? මේ ප්ලෑන් එක අරගෙන වාගේ ඔය බාසුන් නැහැරද කවුද ඕන කෙනෙක් අරගෙන මෙන්න මේ ප්ලෑන් එකට අදාළ කොටස මෙයා මෙතන තමයි මේක ස්ථාපිත නිර්මාණය වෙන්න ඕනේ කියලා මේ විදියට ප්ලෑන් එක මෙයා මේක තුලට හදාගන්න උත්සාහ කරනවා. එතකොට මේ හදාගන්න උත්සාහ කරනකොට මෙයාට තේරෙනවා මේ ගස් තියෙන හින්දා මොකද මේක හදන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ ගස් ටික අපි කපලා ඉවත් කරගන්න ඕනේ. එහෙනම් අංක 2 බවට පත් වෙනවා removing trees.
එහෙම නැත්නම් cutting tricks. මුල් සමග ගලවා ඉවත් කිරීම. හරිද? මේ ගස්වල මුලුත් එක්ක ගලවලා ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේ ගස්වල මුල් නැවත මේ ඇදිලා මොකද වෙන්නේ? අත්තිවාරම් වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒකින්ද මේ ගස් කපද්දී ගස්වල මුල් සමගම ඉවත් කළ යුතුයි. ආරයි. වෙන්න කවුරුන් එමුයි. එතකොට මෙන්න මේ ගස් අයින් කරනකොට අපි SLS 573 එකේ සඳහන් වෙනවා ගස් එකේ ගර්ත් එක අනුව අපි වර්ග කරනවා. හරිද? ඒ ගැන මම පස්සේ කතා කරන්න. ඉදිරියේදී. හරිද? එහෙනම් මේ ගර්ත් එක මනින්නේ මතක තියාගන්න පොළොව මට්ටමේ ඉඳලා මීටරයක් උසින් තමයි ගසක වට ප්‍රමාණය මනින්නේ. හරි. ඔන්න දැන් මම මේ ගස් දෙකක් කපා ගත්තා. හරි. ඔන්න ගස් ටිකක් කැපුවා. හරිද? ඔන්න ගස් ටිකක් මම කපලා අයින් කරගත්තා. දැන් මොකද? මේක තුල තවමත් තියෙනවා මොනවද? දීරාච්ච කොළවඩු ඔය වගේ දේවල් තියෙනවා මේක තුල. හරිද? මේ අපි රෆ්ලි ගහගත්ත දෙයක් නේ. මේක මගේ ප්ලෑන් එක හදන්න මේ ටික මට ඕනේ කියලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මෙන්න මේ තියෙන කාබනික පස් තට්ටුව එහෙම නැත්නම් ටොප් සොයිල් එක අපි ඉවත් කරගන්න ඕනේ. ඒකට අපි කියනවා මිලිමීටර් 150ක් ගැඹුරට ටොප් සොයිල් එක රිමූව් කරනවා කියලා. සමහරවිට ওই thickness එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? right. එහෙනම් මම මොකද කරන්නේ? මිනිස් ශ්‍රමය ආධාරයෙන් මිනිස්සු යොදවලා මගේ ප්ලෑන් එකට අදාළව මම මේ කියන ටොප් සොයිල් එක අයින් කරගන්නවා. එහෙනම් අංක 3 බවට පත් වෙන්න ඕනේ මොකද? removing top soil. හරිද? right. මෙන්න මම top soil එකත් මිනිස්සු ආධාරයෙන් අයින් කරගත්තා. හරි. දැන් ඔයා මොකද කරන්නේ? ඔයා මේ යනවා සයිට් එකට ගිහිල්ලා මේ ඉන්නේ ඔයා ඔයා ගේනවා කවුද? මේ ඉන්නේ පොර වගේ ඔයා තමයි ඉන්නේ. හරි. right. මේ top soil එක remove කරපු එක මම මෙතනින් ගොඩ ගහගෙන තියලා හරියනවද? මේක මට ෆිලිං වලට ගන්න පුළුවන් top soil එක කාබනික පස්තක් ගන්න බෑ. මම මේක තියාගෙන මොනව කරන්නද? මල් පැල හිටවන්නද? එහෙනම් මොකද කරන්නේ? ටක් ගාලා වැළුව අල්ලපු ඉඩම හිස්ත කාගෙද කියලා දාලා යන්න ටික් ගාලා පටල විසික් කරා. එහෙමද? නෑ. මේක අපි අපේ වත්තෙන් එළියට අපි අයින් කරනවා. ඔෆ්සයිඩ් කරනවා. හරිද? ටොප් සොයිල් එක. ඒ කියන්නේ ගෙපලින් ඉවත් කිරීම කරනවා. හරිද? හොඳ තැනක් බලලා ගිහින් දාන්න. හරි? එහෙනම් මම මේ 3 4 බවට පත් වෙනවා disposal of top soil. right. ඔන්න මම කපපු top soil එකත් මම අයින් කරගත්තා. අයින් කරා. right. මෙන්න මම ඉන්නවා. right. කතා කරා කාටද? ස්කිල් ලේබර් කෙනෙක්ට. ස්කිල් ලේබර්ස් and unskilled laborers ඕනේ. ඒ කියන්නේ පුහුණු කම්කරුවන් සහ නොපුහුණු කම්කරුවන් අපිට ඕන වෙනවා. ඇයි? මෙන්න මේ කියන ප්ලෑන් එක මෙන්න මේක තුල ස්ථාපිත කරන්න. දෙන්න ඔයාගේ ස්කිල් ලේබර්ස් වෙන්න බාසුන් නැහැ. අපේ භාෂාවෙන් කියනවා. ඔන්න බාසුන් නැහැ. හරිද? පැන්සලක් එහෙම කණේ ගහගෙන ඉන්නේ කනක් නැති වුණාට පැන්සල වම මම පෙන්නුවා. හරි? වෙන්න ඔයාගේ අන්ස්කිල් ලේබර්ස්ලා. දුවන්න බලාගෙන ඉන්න හැම වෙලාවෙම. right. ඔන්න ඔයාගේ අන්ස්කිල් ලේබර්ස්ලා. මෙයාලා ලව්වා මොකද කරන්නේ? මේ ප්ලෑන් එකේ නූල් ගහන්න පටන් ගන්නවා. හරිද? නූල් ගහන්න පටන් ගන්නවා. මෙයාලා ලව්වා. හරිද? එතකොට මම කියන පුද්ගලයා මෙයාලා ලව්වා මේක තුල මගේ ප්ලෑන් එක ස්ථාපිත කරන්න නූල් ගන්න. නූල් ගහනවා කියලා කියන්නේ අපිට මේක ඇයි නූල් ගහන්නේ? අත්තිවාරම් කානු කපන්න. ඒ කියන්නේ excavation of trenches. අත්තිවාරම් කානු කපන්න. හරිද? right. බෙන්න මම අත්තිවාරම් කානු කපනවා. ඔන්න මම කපුව අත්තිවාරම් කානුව. ඔන්න අත්තිවාරම් කානුවක් මම කැපුවා. ඔය විදියට තියෙනවා. හරිද? එතකොට බෙන්න මේ කපපු කානුව
මෙහෙම මට තියන්න පුළුවන්ද? තියන්න බෑ. එහෙනම් මේ අතිවාරම් කානුව ප්‍රොටෙක්ට් කරන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ. මේක තුලට ආයි නැවත පස් කඩා වැටීම වළක්ව ගන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ කියන පතුල බොටම් එක ලෙවල් කරගන්න ඕනේ. එහෙම නේද? ඒ කියන්නේ මේ නෙරීම් තියෙන්න පුළුවන්, මේ ගිල්ලීම් තියෙන්න පුළුවන්. එහෙනම් මේ ගිල්ලීම් පුරවලා නෙරීම් අයින් කරලා ලස්සනට මේක ෆ්ලැට් කරලා හදා ගන්න ඕනේ. එහෙනම් අපි 6 කියනවා leveling and compacting. leveling and compacting. හරිද? මේක තලලා අපි හදාගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? right 7. මේක මම level කරලා compact කරගත්තා. right. එහෙනම් බලන්න මේක තුල පස් කඩා වැටෙන්න පුළුවන් මේක තුලට මේ ආකාරයට. යම් කිසි හැඩයක් එනකම් නිශ්චිත හැඩයක් යන මේ කඩාගෙන වැටෙන්න පුළුවන්. ඇයි හේතුව මොකද්ද? අපි මේක තුල මෙටීරියල් කොහෙද ගබඩා කරන්නේ? මේක තුලින් හැම වෙලාවෙම වාහන ගමන් කරනවා. ඒ කියන්නේ ලෝරි කිබුත් වැලි බාන ගල් බාන එනවනේ. එතකොට මෙවයි තියෙන කානුව දුර්වල වෙන්න පුළුවන්. නැත්නම් පස් කඩා වැටෙන්න පුළුවන්. හරිද? එතකොට ලේබර්ස් ලෑහම යනවා. මේක පස් කඩාගෙන වැටෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේ දේවල් වලින් වැළකෙන්න මේක ආරක්ෂා කරගන්න ඕන දෙයක්. එහෙනම් අපි මොකද්ද කරන්නේ? earthwork supports ගන්න වෙනවා. ඒ කියන්නේ පැති ලෑලි ගහසන්න වෙනවා. මෙන්න මේ පස් කඩා වැටෙනවා. ඔයාලා ඉගෙන ගන්නවා පස්සේ සයන කෝණය කියලා දෙයක් construction technology වලදී එහෙම නැත්නම් building construction වලදී ඔයාලා ඉගෙන ගන්නවා. හරිද? දැන් කල්පනා කරලා බලන්න මොකද්ද පස්සේ සයන කෝණය කියන්නේ කියලා. right. එහෙනම් 7 බවටපත් වෙනවා earthwork supports. right. මෙන්න මම earthwork supports උත් ගැව්වා. right. ඊළඟට මෙන්න මේ කියන ඔයා කියන පුද්ගලයාට මුදල් වැය කරන්න වෙනවා. මොකටද? හේතුව මොකද්ද? දැන් මෙතනට මුදල් ඕනේ. මෙතනින් එහාට මොකද්ද වෙන්නේ? මෙටීරියල් වලින් මේක ගොඩ නැගෙනවා. එහෙනම් මෙතනින් එහාට ඔයාලට ගන්න වෙනවා සබ් ස්ට්‍රක්චර් එක තුල තියෙන අයිටම් ටික. ඒ කියලා කියන්නේ අපි කියමුකෝ මේ වගේ ෆවුන්ඩේෂන් එකක් හැදුවා කියලා. මේ තියෙන ස්ක්‍රිඩ් එක. මේ තියෙන ස්ක්‍රිඩ් එක. මේ තියෙන ස්ක්‍රිඩ් එක කියලා හිතන්න. ස්ක්‍රිඩ් කොන්ක්‍රීට්. මේ තියෙන ප්ලින්ත් වෝල් එක. අපිට මේ ග්‍රවුන්ඩ් රෙඩියුස් ලෙවල් එක කියන ඊට පස්සේ DPC එක තියෙනවා ඊට පස්සේ බ්‍රික් වෝල් එක තියෙනවා ඩ්‍රයි එර්ත් ෆිලින් එක තියෙනවා ෆ්ලෝ කොන්ක්‍රීට් එක තියෙනවා ෆ්ලෝ රෙන්ඩරින් එක තියෙනවා ඔය ආකාරයට තියෙනවා රයිට් ඊට පස්සේ earthwork supports දැවුවට පස්සේ අපි මොකද්ද කරන්නේ අපි ගේනවා එක කොන්ක්‍රීට් මික්සර් එකක් තියෙන්න පුළුවන් අපි ළඟ එහෙම නැත්නම් හෑන්ඩ් මික්සින් අපිට කරන්න පුළුවන් හරිද එතකොට මේ මිනිස්ත්‍රමේ ආධාරයෙන් අපි මොකද්ද කරන්නේ මොකද්ද කරන්න ඕනේ? එහෙනම් 8 වෙනි එක බවට පත් වෙනවා. මෙන්න මේ කියන ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක දාන්න වෙනවා. හරිද? right. සමහර විට ස්ක්‍රීඩ් කොන්ක්‍රීට් එක දීලා නැති ප්ලේන් මේ ෆවුන්ඩේෂන් එකක් තියෙන පුළුවන් බැරි නෑ. හරිද? මොකද අපි ගත්තොත් එක ගෙදරකට ගොඩනැගිල්ලට ෆවුන්ඩේෂන් ටයිප් දෙකක් තියෙන්න පුළුවන්. වෝල් ටයිප් දෙකක් තියෙන්න පුළුවන්. එතකොට මේ දේවල් ගැන කල්පනා කරන්න ඔයාලා. හරිද? ඔයාලට තියෙන්නේ මෙන්න මේ කියන තැනින් පස්සේ මොකද්ද? මේ කියන ෆවුන්ඩේෂන් එකේ කොටස් එකිනෙක පෙළ ගස්සන්න. රයිට්. එහෙනම් කොහොමද කරන්නේ? ස්කිඩ් කොන්ක්‍රීට් එකට පස්සේ ඔයාලට පෙන්නලා තියෙනවා ෆවුන්ඩේෂන් එකේ 9 බවට පත් වෙනවා ප්ලින්ත් වෝල් එක. ඒ කියන්නේ කයිරු බැම්ම. ඊට පස්සේ අපිට පෙන්නනවා 10 DPC එක. DPC එක දැම්මට පස්සේ මම කියනවා 11 බවට අපිට කරන්න වෙනවා මොකද්ද? ඊට ෆවුන්ඩේෂන් එකේ අපි සොයිල් එකත් අපේ තියෙනවානේ. ෆවුන්ඩේෂන් කැපුවට පස්සේ මේ පැත්තේ පස් තියෙනවනේ දෙපැත්තේ. එහෙනම් ඒව අපිට අවශ්‍ය වෙනවා. මොකටද අවශ්‍ය වෙන්නේ? මෙන්න මේ කියන ෆවුන්ඩේෂන් එකේ බැක් ෆිලින් එක කරන්න. මෙන්න මේ ටික ෆිල් කරන්න වෙනවනේ. මේ කියන හිඩස් අපිට ෆිල් කරන්න වෙනවා. හරිද? මේක ග්‍රවුන්ඩ් ලෙවල් රෙඩියුස් ලෙවල් එක කියලා හිතුවොත් ඒ කියන්නේ මේ කාබනික පස්තට්ටු ඉවත් කරාට පස්සේ උස කියලා හිතුවොත් මෙන්න මේ උස ඔයාලට ෆිල් කරන්න වෙනවනේ.
කියන්නේ බෑක්ෆිල් කරන්න වෙනවනේ. එහෙනම් අපිට මොකද්ද මේකට ලේසි විදිය? අපි හිතමු මේකට බෑක්ෆිලින් එක කියලා. බෑක්ෆිලින් එක කරන්න වෙනවා. ෆවුන්ඩේෂන්. හරි. ඔන් බෑක්ෆිලින් එක කරා. ඊට පස්සේ දැන් අපි DPC එකක් දාලානේ තියෙන්නේ. දැන් ඉතින් මේ දේවල් ඔක්කොම සිද්ධ වෙලා. එතකොට ඔයාලා දන්නවා පොළව ඒ කියන්නේ අපේ කාමර වෙන වෙනවා වගේ පේනවා ෆවුන්ඩේෂන් එක දැම්මම පස්සේ මේක ලෙවල් කරගන්න වෙනවා. ඒ කියන්නේ හાર્ඩ් සොයිල් එකකින් මේක ෆිල් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඩ්‍රයි එර්ත් ෆිලින් එක කියලා අපි කියනවා. එහෙනම් ඒකට අපි කරන්නේ 112 බවටපත් වෙනවා ඩ්‍රයි එර්ත් ෆිලින් එක. ඕනේ අපිට පිටි බැඳලත් ඒක කරන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් ඊළඟට මොකද්ද වෙන්නේ? 13 බවටපත් වෙනවා බ්‍රික් වෝල් එක. හරි. රයිට්. මම මේ කිව්වේ අයිටම් කිහිපයක්. ඔයාලට මතක තියාගන්න බෑ. ඔයාලා මොකද කරන්නේ? මේක කටපාඩම් කරනවා. රයිට්. කවුරු ගුරුවරයෙක් ආවා. රයිට් කිව්වා. මෙන්න අයිටම් ටික මේක හදන්න පටන් ගන්න. මේක තමයි හැදෙන්නේ. එතනින් එහාට කතා කරන්න මුකුත් නැහැ. ඔයාලත් කතාවක් නැහැ. රයිට්. මෙන්න අයිටම් ටික සයිට් ක්ලියරින් ලියා ගන්න පිළිවෙලකට. ඕම් කිව්වා. අපිත් ඉතින් මේව ලියාගත්තා. අනේ දෙයනේ කියන දේ අහගෙන ඉන්නවා. හරිද? එහෙම නෙමෙයි ආදරණීය දේවපුතේ. හිතන්න, මනසට ගන්න. රයිට්. මම මේක ගෙයක් හදන්න යන්නේ. එහෙනම් මේ ගේ හදන්න මට අවශ්‍ය වෙනවා ලෑන්ඩ් එකක් ඕන වෙනවා. එතකොට මගේ සිහිනේ තමයි මේ ඩ්‍රීම් එක තමයි ගේ හදන එක. එහෙනම් මට මේ සඳහා සල්ලි අවශ්‍ය වෙනවා, මුදල් අවශ්‍ය වෙනවා. එහෙනම් මේ මුදල් වලින් මම මොකද කරේ? මෙන්න මේ කියන ලෑන්ඩ් එක මිලදී ගන්නවා. මේ මිලදී ගත්තට මේක තුල ගොඩනැගිල්ලක් හැදෙනවද? නෑ. එහෙනම් මොකද කරන්නේ? මගේ අවශ්‍යතාවය මෙන්න මේ කියන ගෑන් ළමයට, ඒ කියන්නේ ආකිටෙක්චර් හරි ඩ්‍රාෆ්ට් පර්සන්ට හරි මෙන්න මේ කියලා මගේ අයිඩියාස් ටික දීලා මගේ අවශ්‍යතාවය අනුව මම ප්ලෑන් එකක් ඇඳ ගන්නවා. මෙන්න මේ ප්ලෑන් එක අරගෙන මම ගත්තේ ඉඩමට යනවා. මේ ඉඩමට ගියාට මම කියන්නේ මේ කට්ටි කරලා විකුණන ඉඩම් ගැන එහෙම නෙමෙයි. හරිද? ඒ වගේ ඉන්න බැරිකම නැහැ නයි පොළොංගු. රයිට්. යනකොට මේකේ තනකොළ ඉලුක් වැවිලා මාන වැවිලා එතකොට මේකේ සත්තු ඉන්නවා නයි පොළොංගු ඔක්කොම ඉන්නවා. එතකොට මම මේ ප්ලෑන් එක අරගෙන මෙහෙම කරලා අයින් කර කර යන්නද මාන? එහෙම නැත්නම් ඉලුක් අයින් කර කර යන්නද? නයික් ගැහුවා. සල්ලිත් නැහැ. ප්ලෑන් එක ගේත් නැහැ. ඉඩමත් නැහැ. ඇයි? මලාට පස්සෙව වැඩක් තියෙනවා. නෑනේ. එහෙනම් මොකද කරන්නේ? අපි මෙන්න මේ කියන මිනිස්සු යොදවලා මේක පිරිසුදු කරගන්නවා. අන්න ඒක තමයි අංක 1 බවට පත් වෙලා සයිට් ක්ලියරින් බවට පත් වෙන්නේ. රයිට්. මම සයිට් ක්ලියර් කරාට පස්සේ වෙන්න පොර වගේ ඉඩමට යන්නේ. මේව ගිහිල්ලා මොකද්ද කරන්නේ? මගේ ප්ලෑන් එකට අදාළව මේක තව මොනවද මට බාධක තියෙන්නේ මේක හදන්න. හරි. එහෙනම් බාධක මොනවද? රයිට්. මේ ප්ලෑන් එක හදන්න බෑ මේ ගස් දෙක මෙතන තියෙන තාක්කල්. එහෙනම් මොකද කරන්න වෙන්නේ? මේ ගස් දෙක කපා ඉවත් කරන්න වෙනවා මුල් සමගම. ඒකට අදාළ කොස් ගස් එම්තියා පර්මිට් ගන්න සිද්ධ වෙයි. ඒ වගේ දේවල් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ කියන ගස් දෙක මම කපා ඉවත් කරගන්නවා මගේ ගෙදර හදන්න මේක කරදරයක් නිසා. එහෙනම් අංක 2 බවට පත් වුණා removing trees නැත්නම් cutting trees කියලා. හරිද? ඒවා මුල් සමගම ගලවා ඉවත් කළ යුතුයි. right. මෙන්න මම ඉවත් කරගත්තා. right. ඊට පස්සේ මේක තුල ඉවත් කරගත්තට බලන්න ගස්වල කොළ වැටිලා මේවා හුඹස් තිබිලා එක එක දිරච්ච ඔය සත්තු මැරිච්ච යට කපු තියෙන පුළුවන්. ඔය වගේ දේවල් තියෙන පුළුවන්. ඒකෝට මේ දේවල් හැම දෙයක්ම අපි අයින් කරගන්න ඕනේ. මෙන්න මේ කියන මගේ ගේ ස්ථාපිත කරන්න. එහෙනම් මේ කියන කාබනික පස්තත්ව ඒ කියන්නේ টොප් සොයිල් එක මම අයින් කරගන්නවා. මේකේ thickness එක වෙනස් වෙන්න පුළුවන්. අපි ඉගෙන ගන්නවා මිලිමීටර් 150 ගැඹුරට මේක අපි අයින් කරනවා කියලා. එහෙනම් ආදරණීය දේ පුතේ 3 බවට පත් වුණා removing top soil එක. right. මම මේ top soil එක මේක තුල ගොඩ ගහගෙන ඉන්නද? මම මොනවා කරන්නද? මේක තුල පැල හිටවන්නද මම? ඈ? එහෙම මේක ගොඩ ගහින්න මට වැඩක් තියනවද? නෑ. එහෙනම් මම මේක මොකද්ද කරන්න ඕනේ? මේ කුණු ගොඩ මම අයින් කරන්න ඕනේ මගේ සයිට් එකෙන්. ගෙදරින්. එහෙම කළා ඇලක් පුරවන්න දානවද? නෑ. එහෙම නෙවෙයි අපි අවශ්‍යතාවය අපි ඉහින් දානවා කොහෙට හරි. හරිද? right. ඊට පස්සේ ඒ කියන්නේ disposal of tops. ඒ කියන්නේ මේ කපපු කාබනික පස්තත්තු අපි ඉවත් කරලා දැම්මා. right. ඉවත් කරාට පස්සේ ඕම් මං ගෙනාවා මට ඕනේ ස්කිල් ලේබල්ස් අය අන් ස්කිල් ලේබල්ස් ලයි මෙන්න ස්කිල් ලේබල් මෙන්න බාසු නැහැ මෙන්න පොරවල් වගේ ඉන්න අන් ස්කිල් ලේබල්ස්ලා
right මේ දෙන්නයි මේ එකතු වෙලා මගේ මේක තුල plan එකට අදාළ නූල් ගහනවා water level කරලා හරිද මේ නූල් ගන්න මේ නූල් ගැහුවට පස්සේ ඇයි මේ නූල් ගහන්නේ අපේ අත්තිවාරම කැපීම සඳහා එහෙනම් මෙන්න පස්වෙනි එක බවට පත් වෙනවා excavation of trenches ඒ කියන්නේ අත්තිවාරම් කාණු කපන්න පටන් ගත්තා right මෙන්න මේ දෙන්නයි මේ එකතු වෙලා ඔන්න අත්තිවාරම් කාණු කපනවා ඉගෙන ගන්නවා construction technology වලදී හෝ building construction වලදී අත්තිවාරම් කාණු කපන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා එකක් තමයි මිනිස්ත්‍රමය ආධාරයෙන් අනිත් එක තමයි machineries ආධාරයෙන් right ඔය දෙක ගත්තොත් මිනිස්ත්‍රමය ආධාරයෙන් ගත්තොත් වැඩි කාලයක් ගත වෙනවා machineries ආධාරයෙන් ගත්තොත් ඉක්මනින් අපිට කරගන්න පුළුවන් ඔය වගේ දේවල් ඔයාලා ඉගෙන ගන්නවා right එහෙනම් මම trenches කැපුවට පස්සේ මෙන්න මේ වගේ ගිල්ලීම් තියෙන්න පුළුවන් මේ කියන්නේ නැරීම් තියෙන්න පුළුවන් ගලක් අහුවෙලා තියෙන්න පුළුවන් ඔය වගේ දේවල් අපිට අයින් කරගන්න වෙනවා එහෙනම් ඒකට අපි කියනවා leveling and compacting of foundation bottom එක අපි මොනවද කරගන්නේ level කරගන්නවා right ඔය අතර මේකේ ගලක් තිබුණොත් අපිට rock blasting උත් කරන්න සිද්ධ වෙනවා ඔයාලා දන්නවා rock blasting උත් අපිට ආකාර දෙකක් කරන්න පුළුවන් ED භාවිතා කරලා කරන්න පුළුවන් එහෙම නැත්නම් chemicals භාවිතා කරලා අපිට කරන්න පුළුවන් හරිද මේ blasting හරිද එහෙම නැත්නම් ඔයාලා දන්නවා ගලක් අහු වුණොත් මේ ගල තුල ඩබල්ස් ගහලා අපිට පුළුවන් ෆවුන්ඩේෂන් එක ගොඩ නගාගෙන යන්න right ඒ දේවල් මම ඉස්සරහදී කියලා දෙන්නම් මොකද්ද මේ ඩබල්ස් ගහනවා කියලා කියන්නේ ඔය වගේ දේවල් හරිද right එහෙනම් මේ කරාගත්තට පස්සේ ලෙවල් කරගත්තට පස්සේ මේ පස් නැවත මේක තුල කඩාගෙන වැටෙන්න පුළුවන් ඇයි අපි යනවා මෙහෙම ඒ යනකොට ඔය යනකොට පස් වැටෙන්න පුළුවන් ෆවුන්ඩේෂන් එකට එහෙම නැත්නම් වැලි ලොරියක් ගහලා බලනවා මේ ෆවුන්ඩේෂන් එක කිට්ටුවම එතකොට ඒකේ තියෙන පීඩනයට මේක කඩා වැටෙන්න පුළුවන් ඔය වගේ දේවල් වෙන්න පුළුවන් නේද හරි එහෙනම් ඒකට අපි මොකද කරන්නේ මේ පස් කඩා වැටීම නවත්ත ගන්න දෙපැත්තට පැතිරෑලි ගහන්න සිද්ධ වෙනවා එහෙනම් ඒක තමයි කිව්වේ earthwork supports කියලා ඔයාලා ඉගෙන ගන්නවා පස්සේ සයන කෝණයක් ගැන හරිද ඊට අමතරව ඔයාලා ඉගෙන ගන්නවා සාමාන්‍ය ෆවුන්ඩේෂන් එක ඩෙප්ත් එක හොයන සූත්‍රයක් ගැන D සමානයි P බෙදීම W එක ඍණ sin θ වරක් එක ධන sin θ එක ඍණ sin θ බෙදීම එක ධන sin θ වරක් සම්පූර්ණ වර්ගය කියලා ඔයාලා ඉගෙන ගන්නවා සාමාන්‍ය අත්තිවාරම ගැඹුර හොයන සූත්‍රයක් ගැන right එහෙනම් මේක කරාට පස්සේ earthwork support වලින් පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ කියන ෆවුන්ඩේෂන් එකට අදාළ කොටස් එකිනෙක පෙළ ගස්සන්න හරිද එහෙනම් ආදරණීය දුවේ පුතේ මේක කටපාඩම් කරන්න අවශ්‍ය දෙයක්ද නෑ මේක ඔළුවට ගන්න දෙයක් වුණ දෙයක් ඔයාලා මේක හදනවා කියලා හිතන්න ඔයාලා මේක නිර්මාණය කරනවා කියලා හිතන්න මේක විතර එහෙනම් බලන්න මම මේ උගන්වන රටාවත් එක්ක ඔයාලට මතක තියෙනවද කියලා right මම මේ දේ ඔයාලට කිව්වේ යම් කිසි අවස්ථාවක හැමෝම උගන්වන රටාවක් තියෙනවා සමහර කට්ටිය මගේ වීඩියෝස් බලලා මේ විදිහටම උගන්වන කට්ටියත් මම දැකලා තියෙනවා මේ වෙනකොට හරිද right මම කියන්නේ මාව කොපි කරන්න කියලා කොපි කරලා හැක නමුත් සමකල නොහැක කියලා කියනෝනේ right එහෙම නෙමෙයි හැම වෙලාවෙම අපි ළමයෙක්ට උගන්වන්න ළමයෙක්ට ඔළුවට යන දෙයක් නිර්මාණාත්මකව ගුරුවරයෙක් විදිහට හිතන්න වෙනවා මේක කොහොමද ළමයාගේ ඔළුවට දෙන්න ඕන කියන දේ. අන්න ඒක තමයි මම මේ පොයින්ට් එක පොඩ්ඩක් මම කිව්වේ. පොඩ්ඩක් බලන්න මේක ආසාර්ථකයිද කියන දේ දැන් මම හිතනවා සාර්ථකත්වයේ කරා ගමන් කරයි කියලා. බලන්න මේ විදිහට ඔයාලට මතක තියාගන්න පුළුවන්ද කියලා. right. එහෙනම් ආදරණීය දුවේ පුතේ ඊළඟ අයිටම් ටිකක් අපි එකිනෙක පිළගස්සමු. මේ විදිහටම චිත්‍ර ඇඳලා ලස්සන්ට ඔයාවත් ඇඳලා තව ගෑනු ළමයෙකුත් ඇඳලා ඔයාලගේ වයිෆ් හෝ වේවා ගර්ල්ෆ්‍රෙන්ඩ් හෝ වේවා කවුරු හරි ඇඳලා අපි බලමු ඉතුරු අයිටම් ටික ලස්සනට ගොඩනගන්න. එහෙනම් ආදරණීය දුවේ පුතේ අදට ඔබෙන් සමුගන්නවා මේ ටික මතක තියාගන්න. මේ ටික කියලා දෙන රටාවක් ගැන කියන තමයි මම කිව්වේ. හරිද? කටපාඩමකින් තොරව මතක තියාගන්න විදියක්. එහෙනම් ආදරණීය දුවේ පුතේ ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.